අසමානතා කියන පාඩමේදී ඔයගොල්ලෝ 9 ඉගෙන ගත්ත කාරණා ටිකක් තියෙනවා. ඊට අමතරව 10 ඉගෙන ගත්ත කාරණා ටිකක් තියෙනවා. 11 ඉගෙන ගත්ත කාරණා ටිකක් තියෙනවා. මම ප්‍රවේශයක් ගත්තොත් අසමානතා කියන කෙනා පුතේ ප්‍රධාන වශයෙන් ලකුණු 4ක් මත පදනම තමයි කතා කරන්නේ. ලකුණු 4ක්. මොකක්ද මේ ලකුණු 4? මෙන්න මේ විදිහට අසමානතා ලකුණු ටික අපි සටහන් කරගත්තොත් මේවල තේරුම් තියෙනවා. මේකේ තේරුම මොකද්ද? මේ පැත්ත විශාලයි, මේ පැත්ත කුඩායි. මේ පැත්ත විශාලයි, මේ පැත්ත කුඩායි. මේකේ තේරුම කුඩායි හෝ සමානයි. මේකේ තේරුම විශාලයි හෝ සමානයි. ඊට පස්සේ මේ පැත්ත ගත්තොත් විශාලයි හෝ සමානයි, මේ පැත්ත ගත්තොත් කුඩායි හෝ සමානයි. ඔය තමයි පුතේ ඔයගොල්ලෝගේ අසමානතා කියන ලකුණු ටිකේ තේරුම් ටික. හරි. එහෙනම් මුලින්ම අපි ඉගෙන ගමු අසමානතාවයක් කොහොමද විසඳන්නේ කියලා. හොඳයි. ඔයගොල්ලෝගේ පළවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන අසමානතාවයන් විසඳා ඒවා සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන්න. හරි. මෙතනදී ඕගොල්ලන්ට වැදගත් කාරණා කීපයකුත් තියෙනවා. ඒ ටිකත් මම කතා කරන්නම්. හොඳට බලාගෙන පුතේ කොහොමද අසමානතාවයක් විසඳලා ඒක සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන්න කියලා. බෝඩ් එක රෝමිලකම් 1 ගාන 2x ධන 1 විශාලයි හෝ සමානයි 9. 2x ධන 1 විශාලයි හෝ සමානයි 9. පුතේ මේක සුළු කරන්නේ සාමාන්‍ය විදිහට. හරි? සාමාන්‍ය සුළු කරන විදිහටම තමයි සුළු කරන්නේ. මුලින්ම ධන 1 අයින් කරනවා. ධන 1 අයින් කරන්න මොකද කරන්නේ? ඍණ එකක් දානවා. දෙපැත්තටම ඍණ එකක් දාන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ධන 1ට ඍණ එක කැපෙනවා. ඊට පස්සේ 2x විශාලයි හෝ සමානයි 9න් එකක් ගියාම 8යි. ඊට පස්සේ x තනි කරගන්න ඕනේ. x තනි කරගන්න බෙදනවා 2කින්. ඒ නිසා එහා පැත්තත් බෙදනවා 2කින්. 2ට 2 කැපිලා යනවා. x විශාලයි හෝ සමානයි 8 2කින් බෙදුනහම 4යි. ඔය තමයි ඔයාලගේ අසමානතාවයේ විසඳීම. එතනදි තේරුම 4ට වඩා x ලොකුයි. එහෙම නැත්නම් සමානයි. විශාලයි හෝ සමානයි කියන කෙනා. එහෙනම් පුතේ මේක සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ සංඛ්‍යා රේඛාවක් ඇඳගන්න මේ විදිහට ගොඩාක් අගයන් ගන්න යන්න එපා. හරි? 4 මැද්දෙන් ලියා ගන්න. ඊට පස්සේ දෙපැත්තට යන්න. මේක දකුණු පැත්තට යන්නේ වැඩි වෙන කට්ටිය. 5 6 7. ඊට පස්සේ මේ පැත්තට එන්නේ අඩු වෙන කට්ටිය. 3 2 1 බිංදුව. ඍණාගයන් ලියන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනදි තේරුම තමයි 4ට වඩා x ලොකුයි. එහෙම නැත්නම් සමානයි. පුතේ 4ම රවුන්ඩ් කරනවා. පාට කරන්නත් සිද්ධ වෙනවා. මොකද ඉරි කෑල්ලක් ගහලා තියෙනවා නම් මේ විදිහට මම පාට කරනවා. හරි? ඊට පස්සේ මේකේ ලොකු කට්ටිය ඉන්නේ මොන පැත්තද? ලොකු කට්ටිය ඉන්නේ දකුණු පැත්තේ. මේ බලන්න. දකුණට යන්න යන්න ලොකු වෙනවා. වමට එන්න පොඩි වෙනවා. ඒවා මතක තියාගන්න. එහෙනම් ලොකු කට්ටිය ඉන්නේ දකුණු පැත්තේ නිසා x විශාල නිසා දකුණු පැත්තට මම මේ විදිහට මේක පාට කරනවා. පාට කරනවා කියන එකේ තේරුම තමයි පුතේ පැන්සලෙන් දෙපාරක් විතර බොහොම පැහැදිලිව මේ විදිහට සංඛ්‍යා රේඛාව ටිකක් ලොකුවට නිරූපණය කරනවා. හරි? හොඳයි. ඔය පළවෙනි ගාන විසඳන්නේ කොහොමද කියන එක. රෝමිලකම් දෙකක් කොහොමද බලාගමු. රෝමිලකම් දෙකේදී ඔයාලට මම චූටි වෙනසක් සහිතව තමයි උගන්වන්නේ. හොඳට බලාගන්න මොකද්ද වෙන්නේ කියලා. 3 කුඩායි හෝ සමානයි x බෙදීම ඍණ 2. 3 කුඩායි හෝ සමානයි x බෙදීම ඍණ 2. උදේ මෙතනදී x තනි කරගන්න මොකද කරන්නේ? අපි මම මෙතන ඉඳ තියා ගන්නවා ඍණ 2 අයින් කරන්න වැඩි කිරීම ඍණ 2ක් දානවා දෙපැත්තට. බෙදීම ඍණ 2ට වැඩි කිරීම ඍණ 2 මොකද වෙන්නේ? කැපිලා යනවා. ඊට පස්සේ 3 වරක් 2 6යි ධනයි ඍණයි ඍණ කුඩායි හෝ සමානයි x. ලියා ගන්න එපා. මේක හොඳට අහගන්න. මෙහෙම ලිව්වොත් මේක වැරදි. මෙහෙම ලිව්වොත් පුතේ මේක වැරදි. ඇයි මේක වරදින්නේ? මේකට පුංචි නීතියක් තියෙනවා. මම වැඩි කලේ ඍණ සංඛ්‍යාවකින්. හරි? මම වැඩි කලේ මොකකින්ද? ඍණ සංඛ්‍යාවකින්. ඍණ සංඛ්‍යාවකින් වැඩි කළා නම් පුතේ අනිවාර්යෙන් ලකුණේ දිශාව මාරු වෙන්න ඕනේ. එහෙනම් මේ ලකුණ මේ පැත්තට හැරෙන්න ඕනේ. පැහැදිලිද? ඒක මම වෙනම දෙන්නම් ගානේ අවසානයේ රතු පෑනෙන් ලියා ගන්න.
ඍණ සංඛ්‍යාවකින් ගුණ කළොත් හරි මේ විදිහට බෙදුවොත් හරි ලකුණේ දිශාව මාරු වෙනවා. right. එහෙනම් දැන් අපි මේක සංඛ්‍යා රේඛාවන් මගින් නිරූපණය කරමු. පෙරසේ සංඛ්‍යා රේඛාව ඇඳගන්න කොටු දෙකෙන් දෙකට වගේ ගන්නවා නම් ඔයාලට පහසුයි. ඍණ 6 මම මේ හරියෙන් ගන්නවා. ඍණ 6. මේ පැත්තට යනකොට මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2. next මේ පැත්ත ඍණ 7, ඍණ 8, ඍණ 9, ඍණ 10, ඍණ 11. ඊට පස්සේ මොකද කරන්නේ? ඍණ 6 රවුන්ඩ් කරනවා. අපිට පාඩ කරන්නත් සිද්ධ වෙනවා මොකද ඉරියල්ලක් ගහලා තියෙනවා. ඊට පස්සේ බලනවා මොකක්ද කියන කතන්දරේ. ඍණ 6ට වඩා x කුඩායි. ඍණ 6ට වඩා x කුඩායි. x කියන කෙනා කුඩා වෙලා ඉන්නේ. එහෙනම් පොතේ කුඩා කට්ටිය ඉන්නේ මතක තියාගන්න වම් පැත්තේ. හරි කුඩා කට්ටිය ඉන්නේ මොන පැත්තේද? වම් පැත්තේ. එහෙනම් වමට මම මේක පාට කරන්න ඕනේ. පාට කරන්න කියන්නේ පැන්සලෙන් දෙපාරක් තුන් පාරක් කූල තියා ඇඳලා හරි. හරි. ඔන්න ඔය විදිහට තමයි අසමානතාවය අපි විසඳන සංඛ්‍යා රේඛාවන් මගින් නිරූපණය කරන්නේ. බොහොම ලේසි ඒක පුංචි කාලේ අපි ඉගෙන ගත්ත දෙයක්. පැහැදිලිද? මේක නිකිලමය විසඳුම් කියලා තව එකක් තියෙනවා. මේ නිකිලමය විසඳුම් නෙමෙයි. සාමාන්‍ය අසමානතාවයක් සංඛ්‍යා රේඛාව මත නිරූපණය කෙරෙන්නේ. නිකිලමය විසඳුම් මම ඉස්සරහදී කතා කරන්න. හොඳයි. මම ඊළඟට පැහැදිලි වෙන්නේ නැති කාරණාව මොකක්ද කියලා. right. දැන් අර කාරණාව මෙතනදී කතා කරපු ගානේ කාරණාව අපි රතු පෑනේ ලියාගමු. විජීය අසමානතාවයක් විසඳීමේදී ඍණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී හෝ බෙදීමේදී අසමානතා ලකුණේ දිශාව මාරුයි. හරි. ඒක තමයි අපි කතා කරන්නේ මෙන්න මෙතනදී. ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරොත් හරි විතරයි. අඩු කරද්දී එකතු කරද්දී දේ වෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරද්දී හරි විතරයි පුතේ ওই කාරණාව සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙනම් ඊළඟට මම කතා කරනවා ඔයාලා රෝම ඉලක්කම් 3. right. 5x විශාලයි 2x ධන 3. 5x විශාලයි 2x ධන 3. කොහොමද ඕක විසඳගන්නේ? x දෙපැත්තම ඉන්නවා. x දෙපැත්තම ඉන්නවා නම් මොකද කරන්න ඕනේ පුතේ? එක පැත්තකට ගන්න ඕනේ. හරි? සාමාන්‍ය සරල සමීකරණයක් විසඳන විදිහට. කොහොමද ඒක කරන්නේ? මේ ධන 2x මෙහාට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඍණ 2x බවට පත් වෙනවා. ලකුණට බලපෑමක් නැහැ. මොකද මේ පැත්තේ ඉන්න කෙනා මෙහාට ගත්තා විතරයි. මෙහාට ගන්න මොකද කරන්නේ? ඍණ 2x දානවා දෙපැත්තට. හරි? ඒක නිසා ලකුණට කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙහා පැත්තේ ඉන්න ධන 2x මෙහෙට ගත්තාම ඍණ 2x වෙනවා. ඊට පස්සේ මෙතන 3 ඉතුරු වෙනවා. 5x කියන 2x අයින් කළාම 3x විශාලයි 3යි. x පරි කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? බෙදනවා 3ෙන්. ඒ නිසා එහා පැත්තත් බෙදනවා 3ෙන්. 3ට 3 කැපිලා යනවා. x විශාලයි 3 බෙදුනහම බිඳුවයි නෙමෙයි උදේ පිළිතුර 1යි. එහෙනම් ඕක තමයි ඔයාලේ අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ x විශාලයි 1. කොහොමද මේක නිරූපණය කරන්නේ? පෙරසේ සංඛ්‍යා රේඛාවක් අරගෙන එක රවුන්ඩ් කරගන්නවා. පාට කරන්නේ නැහැ. මොකද යටින් ඉරක් ගහලා නැති නිසා. තේරුම එකට වඩා x විශාලයි කියන එක. එකට වඩා x විශාල නම් පුතේ අපි මොකද කරන්න ඕනේ? දකුණු පැත්තට යන්න ඕනේ. මම කොහේ හැම වෙලාවෙම විශාල කට්ටිය ඉන්නේ කොයි පැත්තද? දකුණු පැත්තේ. right? මෙතන එකට වඩා x විශාලයි කියලා තියෙනවා. එකට වඩා x විශාල නම් අපි ගමන් කරන්න ඕනේ පුතේ දකුණු පැත්තට. මේ බලන්න එකට වඩා 2 දෙකට වඩා 3 ලොකුයි කියලා අපිට තේරෙනවා. right? එහෙනම් අපි මේ විදිහට මේ පැත්තට ගමන් කරනවා. මේක පාඩ කරන්න එපා. පැන්සලෙන් දෙපාරක් තුන් පාරක් අඳින්නේ ඇති. හොඳයි. ඒකෙච්චරයි මම කතා කරන්නේ රෝම ඉලක්කම් 3ක්. මොකද මෙයා බොහොම ලේසි දේවල් ටිකක්. අපි විසඳන විදිය කතා කළා. විසඳද්දි මතක තියාගන්න ඍණ සංඛ්‍යාවකින් ගුණ කරද්දි හරි බෙදද්දි හරි ලකුණේ දිශාව මාරු වෙනවා කියන කතන්දරය. හොඳයි. මට තව එක ගානක් කියලා දෙන්න හිතෙනවා ඍණ සංඛ්‍යාවල. මොකද එකයි කතා කරන නිසා. 3 නැතුව 4ත් ඔහොම බලා ගන්නකො ලියන්නතු.
හතරවෙනි එකේදී මම පොඩ්ඩක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කිරීමක් දෙන්නම්. බලාගන්න පුතේ. ඍණ 6x ධන 1 අයින් කරන්න ඍණ 1ක් දානවා දෙපැත්තටම. ධන 1ට ඍණ 1 කැපිලා යනවා. ඍණ 6x විශාලයි හෝ සමානයි ඍණ 11යි ඍණ 1යි පුතේ ඍණ 12යි. ඍණයි ධනද නැහැ. ඒ ගුණ කරන්නේ. මෙතනදි තියෙන්නේ ඍණ 11යි ඍණ 1යි නම් පුතේ ඒ දෙන්න එකතු කරලා ලකුණ දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? x තනි කරගන්න මෙතන ඍණ 6 අයින් කරන්න බෙදනවා ඍණ 6න්. ඒ නිසා එහා පැත්තත් බෙදනවා ඍණ 6න්. ඍණ 6ට ඍණ 6 කැපෙනවා x. අපි ඍණ සංඛ්‍යාවකින් බෙදුවේ. එහෙනම් අනිවාර්යයෙන් ලකුණේ දිශාව මාරු වෙන්න ඕනේ. මේ පැත්තට හිටපු කෙනා මේ පැත්තට හැරෙන්න ඕනේ. 12 6න් බෙදුනහම 2යි ඍණයි බෙදුනහම ධන. ධන කියලා ලිව්වත් එකයි නැතත් එකයි. පැහැදිලිද? දැන් පුතේ මේක සංඛ්‍යා රේඛාවන් මගින් නිරූපණය කරන්න පුළුවන්. මම මුලින්ම දෙක ලියා ගන්නවා මේ හරියෙන් 3 4 මේ පැත්තට 1 බිංදුව ඍණ 1 ඍණ 2. දෙක රවුම් කරනවා පාඩ කරනවද? ඔව් පාඩ කරනවා. මොකද ඉරි කැලලක් ගහලා තියෙන්නේ. දෙකට වඩා x කුඩායි. දෙකට වඩා x කුඩායි නම් පුතේ මේ පැත්තට එන්න ඕන. කුඩා කට්ටිය ඉන්නේ කොයි පැත්තද? වම් පැත්තේ. right වම් පැත්තට දෙපාරක් විතර ඔයාලා පැන්සලෙන් අදින්න. ටිකක් මම නැත්නම් ඩ්‍රොවිං පෙන්සිල් එකක් ගත්තා නම් එකපාර වලට අදින්න තිබ්බ. ඒ කියන්නේ ටිකක් තුනම හත පැන්සල් තියෙන්නේ. අන්න ඒකෙන් එකපාර ඇඳලා ඒ ඇති. හරි නැත්නම් ඔයාලා පැන්සලෙන් දෙපාරක් විතර රූල තියලා අදින්න. ඊළඟ පුතේ මම මේක අයින් කරනවා. හරි දැන් එනම් පැහැදිලි අසමානතාව කියන්නේ මොකක්ද කියලා? right අසමානතාවයක් කියන්නේ වෙනසක්. හරි තවත් විදිහකින් කතා කළොත් ආයි පොඩ්ඩක් මුලට ඇවිල්ලා මේ පෑනේ බරයි මගේ බරයි සමානද? නැහැ. පෑනේ බරයි මගේ බරයි සමාන වෙන්නේ නැහැ. මම පෑන මෙතනින් තියලා මම මෙතන හිටියොත් කවුද ලොකු? මම ලොකුයි. හරි හැබැයි මම එහා පැත්තට ගිහිල්ලා මේව ගත්තොත් ඒක වැරදි. ඇයි? මට මේකේ තේරුම තමයි මට වඩා පෑන බරින් වැඩි නැත්නම් විශාලයි කියන එක. ඒක වැරදි. හරි? එහෙනම් පුතේ අසමානතාවයක් කියන්නේ මොකක්ද? ඔයාලගේ ප්‍රධාන ප්‍රශ්නාර්ථ දෙක පහත දැක්වෙන අසමානතාවයන් සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන්න හොඳයි. එහෙනම් බලන්න පුතේ මේක කොහොමද කරන්නේ? ප්‍රෝමිලක්කම් එක. අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඔයාලට විසඳන්න දෙයක් නැහැ. සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න විතරයි තියෙන්නේ. හරි. මේ විදිහට ඔයාලා සංඛ්‍යා රේඛාව ඇඳගන්න. ඊට පස්සේ ඍණ 3 රවුන්ඩ් කරනවා. පාඩ කරනවද? ඉරක් ගහලා දිනනවා නම් පාඩක් කරනවා. දැන් බලන්න මොකද්ද කියන්නේ? ඍණ 3ට වඩා x කුඩායිනේ. x පැත්ත කුඩායි චුටි. එහෙනම් කුඩා කට්ටිය ඉන්නේ වම් පැත්තේ. අපි මොකද කරන්නේ පුතේ? වම් පැත්තට ගමන් කරන්න ඕනේ. මේ විදිහට වම් පැත්තට පාඩ කරනවා. පැහැදිලිද? ඊළඟ ගාන හොම්මන් බලාගන්න රෝමිලක්කම් 2. x විශාලයි 20. x විශාලයි 20. සංඛ්‍යා රේඛාවක් යන පෙරසේ මෙතන x 20 මැද්දෙන් වගේ ලියා ගන්නවා. මේ පැත්තට යනකොට වැඩි වෙන පැත්තයි යන්න ඕනේ 21 22 23. දකුණට මංකව වැඩි වෙන කට්ටිය. වමට අඩු වෙන කට්ටිය. 19 18 17 20 රවුන්ඩ් කරනවා පාට කරන්නේ නැහැ. ඉරි කැලලක් ගහලා නැති නිසා. x විශාලයි කියන්නේ මේ 20ට වඩා x විශාලයි පුතේ. එහෙනම් විශාල කට්ටිය ඉන්නේ මොන පැත්තද? දකුණු පැත්තේ. මේ කෙනා දකුණට පාට කරනවා. මේ විදිහට දකුණට පාට කරනවා. ඔය විදිහට දකුණු දිශාවට පාට කරනවා. ඒක බොහොම සිම්පල්. රෝමිලක්කම් 3. මේක බොහෝ විට ඔයගොල්ලන්ට වරදී. ඒක නිසා හොඳට බලාගන්න. x කුඩායි හෝ සමානයි ඍණ 10. x කුඩායි හෝ සමානයි ඍණ 10. උදේ මොකක්ද පොඩි අවුලක් තියෙන චුට්ටක් බලන්න ඒක නිසා පරිස්සම්. x හරි පෙරසේ සමාන දුරකින් ඉරි කැලි ගහගන්න. මම
මම මැද්දේ ලියා ගන්නවා ඍණ 10. මෙහෙට යන්නේ කවුද? ඍණ 11, ඍණ 12, ඍණ 13 නන් නෙමෙයි. දකුණට යන්නේ විශාල කට්ටිය. මට කියන්න ඍණ 10ද ලොකු, ඍණ 13ද ලොකු? එහෙම ප්‍රශ්නයක් අහුවොත් ඍණ 10ද ලොකු, ඍණ 13ද ලොකු? අපිට එන්න පුළුවන් ඍණ 13 කියලා. නැහැ. උදේ මතක තියාගන්න සාමාන්‍යයෙන් ධන සංඛ්‍යාවල අනිත් පැත්ත තමයි ඍණ සංඛ්‍යාවලදී වෙන්නේ. ඒ කියන්නේ ලොකු එන්නේ අඩු කෙනා. ඇයි? මං කියලා දෙනවා මේක පන්තිවලදී ණයක් මේක. ණය අඩු වෙන තරමට එයාගේ ප්‍රබලත්වය වැඩි වෙනවා. එහෙනම් ප්‍රමාණයෙන් විශාල වෙන්නේ පුතේ මේ කෙනා. ඒක ඍණ සංඛ්‍යාවලදී මතක තියාගන්න අනිත් පැත්ත. එහෙනම් 10ට වඩා ලොකු කවුද? ඍණ 9, ඍණ 8, ඍණ 7, ඍණ 6, ඍණ 5. ඔන්න 10ට වඩා ලොකු කට්ටිය. 10ට වඩා අඩු කට්ටිය කවුද? ඍණ 11, ඍණ 12, ඍණ 13, ඍණ 14. ඔන්න ඔයගේ කට්ටිය තමයි විශාල වෙන්නේ. දැන් මොකද කරන්නේ අපි ඍණ 10 රවුන්ඩ් කරගන්නවා. පාඩම් කරන්න සිද්ධ වෙනවා මොකද ඉරක් ගහලා තියෙන නිසා. ඍණ 10ට වඩා x කුඩායිලු. කුඩා කට්ටිය කොහෙද ඉන්නේ පුතේ? වම් පැත්තේ. එහෙනම් ඔයාලා වමට පාඩ කරන්න ඕනේ. මේ විදිහට වමට පාඩ කරනවා. right. ඔන්න ඔය විදිහටයි ඕගොල්ලෝ අසමානතාවයක් නිරූපණය කරන්නේ. තුනක් කතා කළාම ඔහොමම එක හුස්මටම බලාගමු අපි අනිත් කෙනා. රෝමි ලක්ෂණ 4. ඕකේ චුට්ටක් වෙනස් විදිය කෙනෙක් දෙනවා ඔයාලට. මෙන්න මේ විදිහට හොඳට බලාගන්න. ඍණ 1 කුඩායි හෝ සමානයි x කුඩායි 2. පුතේ මේකෙදි දෙන්නේ දිය සීමා දෙකක්. කොහොමද එහෙනම් ඕක නිරූපණය කරන්නේ? ඕවගේ කෙනෙක් නිරූපණය කරගන්නේ මේ විදිහට. අපිට අගයන් ඔක්කොම ඕනේ යනවා. ඍණ 1ත් ඕනේ නම් ඍණ 3න් විතර පටන් ගන්නවා. හරි චුට්ටක් වැඩියෙන් පටන් ගන්න. ඍණ 2, ඍණ 1, 0, 1, 2, 3, 4, 5. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන x ඍණ 1 රවුන්ඩ් කරනවා, ඍණ 1 පාට කරනවා. ඇයි මෙතන ඉරි කැලක් ගහලා තියෙනවා. එහෙනම් ඍණ 1 පාට කරනවා. මේක අමතක කරන්න. මේකන අමතක කරලා මෙයාට විතර අවධානය යොමු කළොත් ඍණ 1ට වඩා x පුතේ ලොකුයි. ඍණ 1ට වඩා x මොකද වෙන්නේ? ලොකුයි. ලොකු කට්ටිය කොහෙද ඉන්නේ? මං කිව්වා දකුණේ. එහෙනම් දකුණට යනවා. හැබැයි මම චුට්ටක් දුර ගිහිල්ලා නවතිනවා. මොකද ඉස්සරහ මොකද ඉඳී දන්නේ. ඒක නිසා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා නවතිනවා. ඊට පස්සේ යනවා අනිත් පැත්තට. කවුද? 2 රවුන්ඩ් කරනවා. පාට කරන්නේ නැහැ ඉරි කැලක් ගහලා නේ. 2ට වඩා x චූටි. 2ට වඩා x චූටි. චූටි නම් 2 ඉඳන් වමට එන්න ඕනේ. වමට එනකොට මෙයාව හම්බෙනවා. එහෙනම් මෙන්න මේ සීමාව තමයි පුතේ අයිති වෙන්නේ. ඔය අසමානතාවය ටිකක් වෙනස් විදිහකට දීලා තිබ්බොත්. පස්වෙනි ගණනත් ඔහොම බලාගන්න. බිංදුව x 5. බිංදුවට වඩා x කුඩායිලු. එහෙම නැත්නම් සමානයිලු. 5ට වඩා x විශාලයිලු. සමානයිලු. ඒක දෙකම දෙනවා. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ඇඳගන්නවා. සමාන දුරින් වෙන් කරගන්න ඕනේ. බිංදුවනේ මම ඍණ 2කින් විතර පටන් ගන්නවා. ඍණ 2, ඍණ 1, බිංදුව 1, 2, 3, 4, 5, 6, 7. මේක x. පුතේ මුලින්ම මම බිංදුව රවුන්ඩ් කරගන්නවා. පාටක් කරනවා මොකද ඉරි කැලක් ගහලා. බිංදුවට වඩා x කුඩායිලු. බිංදුවට වඩා x කුඩායිලු. කුඩායි නම් කොහේ පැත්තද? දැන් අර සීමාව නෙවෙයි ඈ. හොඳට බලන්න. බිංදුවට වඩා x චූටි. චූටි කට්ටිය කොහෙද ඉන්නේ පුතේ? වම් පැත්තේ. එහෙනම් වමට එනවා චුට්ටක් ඇවිල්ලා නවතිනවා. අපි දන්නේ මේ පැත්තට පොඩ්ඩක් යනවා කියලා. ඊළඟට 5 රවුන්ඩ් කරගන්නවා, පාටක් කරනවා. ඒ ඉරි කැලක් ගහලා තියෙනවා. එහෙනම් ඒකත් පාට කරගන්නවා. හරි ඒ කියන්නේ 5ත් අයිති කියන එක. ඉරි කැල ගහලගේ දේරුම මොකද? 5ත් අයිති. 5ට වඩා x ලොකුයි. x ලොකුයි නම් පුතේ ලොකු කට්ටිය ඉන්නේ දකුණු පැත්තේ. එහෙනම් දකුණට ගමන් කරනවා. මෙන්න මේ විදිහට. දෙන්න හම්බ වෙන්නේ නෑ. දෙන්න දෙපැත්තට යන්නේ. මෙයා යනවා මේ පැත්තට, අනිත් කෙනා යනවා මේ පැත්තට. ඔන්න ඔය තමයි පුතේ අසමානතාවයක් සංඛ්‍යා රේඛාව මගේ නිරූපණය කිරීම කියලා කියනවා. මම හිතන්නේ පැහැදිලි නැති කාරණා ටික
එහෙනම් මම මේ ගාන අයින් කරනවා. හොඳට ඔළුවට දාගෙන පුතේ මේ කාරණා ටික. ඊළඟ ප්‍රශ්නය ඕගොල්ලන්ට අසමානතාවයක් දෙනවා සංඛ්‍යා රේඛාව මගින්. ඕගොල්ලන්ගේ අසමානතාවය ලියන්න ඕනේ. හරි? ඒක තමයි ඊළඟ ප්‍රශ්නය වගේ. ඔයාලගේ ඊළඟ ප්‍රධාන ප්‍රශ්නාර්කය මේ විදිහට තියෙන්න ඕනේ. පහත දැක්වෙන සංඛ්‍යා රේඛා මගින් නිරූපණය කර ඇති අසමානතා ලියා දක්වන්න. හරි. පුතේ සංඛ්‍යා රේඛාව මගින් ඔයාලට අසමානතාවයක් දෙනවා. හොඳට බලාගන්න ඒක ලේසි. අරකම තමයි මුලින්ම දෙන්න සංඛ්‍යා රේඛාව. ඔයාලා අසමානතාවය හරියට ලියන්න ඕනේ. right. මේක ගොඩාක් මම කතා කරන්නේ බලාගන්න බොහොම පුංචි කෙනෙක් නිසා මේක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මේකද කියනවා දෙකට වඩා x විශාලයි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? මුලින්ම ඔයාලා ලියාගන්න දෙක. මෙතන ඉන්නේ දෙකනේ. එහෙනම් දෙක ලියාගන්න. ඊට පස්සේ ගන්නවා x. දෙකට වඩා x ලොකුයි. ඇයි ලොකු? මේ බලන්න දෙකට වඩා 3 ලොකුයි 3ට වඩා 4. අනිත් එක ගිහිල්ලා තියෙන දකුණු පැත්තට. දකුණු පැත්තට යනවා කියන්නේ පුතේ x ලොකුයි කියන එක. එහෙනම් x පැත්තට කටහරිනවා. මේක පාට කරලා තියෙනවා. එහෙනම් මේකෙනත් මේකට අයිති වෙනවා. එහෙනම් එයාටත් එකක් ගන්න. ඊළඟට රෝමි ලක්කම් දෙක. මම ටිකක් ඈතින් ගන්නවා. ඍණ 15, ඍණ 14, ඍණ 13, ඍණ 12, ඍණ 11, ඍණ 10, ඍණ 9, ඍණ 8. මේ විදිහට ගන්නවා. හරි. බලාගන්න. මේකෙදි 12 පාට කරලා නම් නැහැ. එහෙනම් 12 ලියා ගන්නවා. එක්සොත් ලියා ගන්නවා. ගිහිල්ලා තියෙන්නේ වම් පැත්තට. පුතේ 12 ඉඳන් වම් පැත්තට යනවා කියන්නේ x2t කියන එක. වමට යනවා නම් x2t. එහෙනම් x පැත්තට කුඩා ලකුණ දාන්න. පාට කරන්නේ නැහැ. මොකද ඉරක් ගහන්නේ නැහැ. මොකද මේක පාට කරලා නැති නිසා. එහෙනම් මේක තමයි ඊළඟ පිළිතුර බවට පත් වෙන්නේ. රෝමි ලක්ෂණ 3. ඒක මම ටිකක් පොඩි සීමාවක දෙන්නේ. හරි. දෙන්නම මම පාඩ කළා. එහෙනම් කොහොමද මේක ලියාගන්නේ බලන්න. 1 x මුලින්ම එකක් ලියලා ඉන්න පුතේ. එකේ ඉඳන් බලද්දි දකුණට යන්නේ. ඒ කියන්නේ ලොකුයි. එහෙනම් x පැත්තට කට අරිනවා. එකේ ඉඳන් බලද්දි දකුණට යනවා කියන්නේ x ලොකුයි කියන එක. ඊට පස්සේ ඉඩ තියලා 4 ලියනවා. 4 ඉඳන් බලද්දි තියෙන්නේ වම් පැත්තට. ඒ කියන්නේ x කුඩායි කියන එක. එහෙනම් මේ විදිහට කුඩායි කියලා දාන්න. දෙන්නම පාට කරලානේ. එහෙනම් පුතේ දෙන්නට මිරි කැලි ගහන්න ඕනේ. හරි? ඔය විදිහට තමයි ඒකට අදාළ පිළිතුරු ලියවෙන්නේ. 4 වෙනි කෙනා. පුතේ මතක තියාගන්න මේ ඔන්ලයින් ක්ලාස් වලදී විශේෂම ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර ඔළුවට දාගන්න එකයි කරගන්න ඕනේ, ලියාගන්න එක නෙමෙයි. හරි? ඒ නිසා විශේෂයෙන් ඔයාලා අහගෙන ඉන්න ලියාගෙන ඉන්න එකට වඩා සහ බලාගෙන ඉන්න. නිකන් චිත්‍රපටියක් බලනවා වගේ. හරි. මේකදී අර මම පෙර දුන්න විදිහේ ගානක් මේක පාඩ කරනවා සහ මේ පැත්තට ගමන් කරනවා. හරි? ඊට පස්සේ මේක නා පාඩ කරන්නේ නැහැ. හැබැයි මේ පැත්තට ගමන් කරනවා. හොඳයි. කොහොමද ඕක කරන්නේ? මුලින්ම ඍණ එක ලියනවා. x ඍණ එකේ නම් බලද්දි වමට යන්නේ. වමට යනවා කියන්නේ පුතේ x2t කියන එක. එහෙනම් x පැත්තට වැහිච්ච පැත්ත දාන්න. ඊට පස්සේ ලකුණ ලියාගෙන ඉඳ තියලා 2 ධන 2. දෙකේ ඉඳන් බලද්දි දකුණට යන්නේ. ඒ කියන්නේ x ලොකුයි කියන එක. එහෙනම් එයා ලොකුයි නම් x පැත්තට කට අරින්න ඕනේ. මෙයා පාට කළා. එහෙනම් මෙතන ඉරක් ගහනවා. මෙයා පාට කළා නෑ ඉරක් ගහන්නේ නෑ. එහෙනම් ඕක තමයි අවසාන පිළිතුර බවට පත් වෙන්නේ. හොඳයි. පැහැදිලි වෙන්න ඇති. සංඛ්‍යා රේඛාවක් දීලා තියෙනකොට ඒ සංඛ්‍යා රේඛාව මගින් දැක්වෙන අසමානතාවය නිරූපණය කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඔන්න ප්‍රධාන කාරණා ටික ඔයාලා කතා කළා අසමානතාවයක් හා සම්බන්ධව තියෙන. ඔය කතා කරේ මම ඇත්තටම ෆ්‍රේම් එක. හරි? දැන් මෙතනින් එහාට ඔයාලට කතා කරන්නේ ප්‍රායෝගික ගණන්. ඕවා කතා කරලා නෑ මේ වෙනකම්. හරි? මෙතනින් එහාට යන්නේ ප්‍රායෝගික ගණන් ටික. ඔයාලා ඊළඟ ප්‍රධාන ප්‍රශ්නාංකය ප්‍රායෝගික ගණනක්.
සුමේද තම සහෝදරයාගේ බරට වඩා බරින් වැඩිය සහෝදරයාගේ බර කිලෝග්‍රෑම් 55ක් නම් ඉහත සිද්ධියට අදාළ අසමානතාවයක් ගොඩනගා එය සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන්න. ඕක තමයි ඔයාලගේ ප්‍රශ්නේ. පුතේ කොහොමද මේක කරන්නේ? බලාගන්න හොඳට. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නාංකය දාලා මම ලියාගන්න කිව්වේ. කොහොමද මේක කරන්නේ? මම සුමේදගේ වයස දන්නේ මම ඒක ගන්නවා x කියලා. හරි. හැබැයි සහෝදරයාගේ වයස අපි දන්නවා. සහෝදරයාගේ වයස කීයද පුතේ? 55යි. සහෝදරයාගේ වයස කීයද? 55යි. සුමේද තම සහෝදරයාගේ බරට සමානයි කියලා නැහැ. සහෝදරයාගේ බරට වඩා බරින් වැඩි කියලා කියනවා. එහෙනම් ඔන්න සමානතාවය. සහෝදරයා 55යි. ඊට වඩා සුමේද බරින් වැඩි. එහෙනම් x කියලා කියනවා. මේ x කියලා ගත්තේ සුමේද පැත්තට කටරනවා. මොකද එයා බරින් වැඩි නිසා. හරි. දැන් මේක සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නේ කොහොමද? ගොඩාක් ඉලක්කම් ගන්න යන්න එපා පුතේ. කිහිපයක් ගන්න 10ක් වගේ ඊට වඩා මොයි ගත්තා නම් හරි. 55 මම මේ හරියෙන් දා ගන්නවා. මේ පැත්තට වැඩි වෙනවා. 56 57 58. මේ පැත්තට අඩු වෙනවා. 54 53 52 51. 55 රවුම් කරනවා පාඩ කරන්නේ නැහැ. මොකද මම කිව්වේ නෑ සුමේදගේ බරට සමාන වෙයි කියලා. හරි සුමේදට වඩා සුමේදගේ සහෝදරයාගේ බරට වඩා බරින් වැඩි කියලා කිව්වේ. එහෙනම් පුතේ සුමේද බරින් වැඩි. එහෙනම් මේ පැත්තට යන්න ඕනේ. මේ පැත්තට තමයි සංඛ්‍යා රේඛාව මගින් නිරූපණය කරන්න ඕනේ. හරි. ඔන්න ඕක තමයි ඔය ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නට අදාළ පිළිතුර. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය. සුසිලා පොත් දෙකක් සහ රුපියල් 20ක් වන පෑනක් මිලදීගෙන රුපියල් 100ක මුදලක් ලබා දී. පසුව වෙළඳසැල් හිමියා ඇයට කියන්නේ සුසිලාට ඉතිරි ලබා දී. ඕක තමයි ගන්න. ප්‍රමිලක 1 ඉහත සිද්ධිය සඳහා අසමානතාවයක් ගොඩනගන්න පොතක මිල x ලෙස සලකන්න. හරි. ඔන්න පොතක මිල x ලෙසගෙන අසමානතාවයක් ගොඩනගන්නයි තියෙන්නේ. හොඳයි. එහෙනම් බලාගන්න පුතේ කොහොමද ඒක කරන්නේ? ප්‍රෝමිලකම් එකට අදාළ පිළිතුර. පොත් දෙකක් නේ. පොතක් කීයද x? එහෙනම් 2x. ඒකට මේකතු කරගන්නවා රුපියල් 20ක පෑනක්. හරි? පොතක් 2x ඒකට මේකතු කරගන්නවා රුපියල් 20ක පෑනක්. ඊට පස්සේ සුසිලා දෙනවා පුතේ මේ වෙනුවෙන් රුපියල් 100ක්. 100ක් දුන්නාම කඩේ මුදලාලි මොකද කරන්නේ? ඉතුරු දෙනවා. ඒ කියන්නේ මේ සමස්ත භාණ්ඩවල වටිනාකම රුපියල් 100ට වඩා අඩුද වැඩිද? අඩුයි. රුපියල් 100ට වඩා අඩු හින්දානේ ඉතුරු දෙන්නේ. එහෙනම් පුතේ මල් ලියා ගන්නවා මෙහෙම. මෙයාට වඩා අඩුයි කියලා. හරි ඔන්න අසමානතාවය. 2x ධන 20 කුඩයි 100. ඉතුරු දෙන නිසායි කුඩයි කියලා ගත්තේ. හරි. ඔක තමයි රෝමි ඉලක්කම් 1. කොහොම ලේසි. අපි යමු රෝමි ඉලක්කම් 2 ප්‍රශ්නයට. ඉහත ලද අසමානතාවය විසඳා සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන්න. හොඳයි. එහෙනම් බලාගන්න පුතේ කොහොමද කරන්නේ? රෝමි ඉලක්කම් 2. මේක මම නැවත ලියා ගන්නවා මේ විදිහට. right. දැන් පුතේ මට මොකද අවශ්‍ය වෙන්නේ x තනි කරගන්න. මම ධන 20 අයින් කරනවා. ධන 20 අයින් කරන මොකද කරන්නේ? ඍණ 20ක් දානවා දෙපැත්තට. ධන 20ට ඍණ 20 කැපිලා යනවා. 2x කුඩයි 100න් 20ක් ගියම 80යි. x තනි කරගන්න මොකද කරන්නේ? බෙදනවා දෙකෙන්. ඒ නිසා එහා පැත්තක් බෙදනවා දෙකෙන්. දෙකට දෙක කැපෙනවා x කුඩයි මෙයා දෙකෙන් බෙදුවම 40යි. පුතේ ඔගේ තේරුම තමයි x කුඩයි 40. ඒ කියන්නේ x කියලා ගත්ත එක පොතක්. එක පොතක් කීයට වඩා අඩුද? රුපියල්
40ට වඩා අඩුයි. පැහැදිලිද? එක පොතක් අනිවාර්යෙන් රුපියල් 40ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න ඔයාලගේ රෝමි ලක්කම් දෙකට අදාළ පිළිතුරු. මේ රෝමි ලක්කම් එකට අදාළ පිළිතුරු. අසමානතාවය ගොඩනැගුව විතරයි. මේකෙදි කරේ අසමානතාවය විසඳුවා. ඊට පස්සේ මේක සංඛ්‍යා රේඛාවන් මගින් නිරූපණය කරන්නත් කියලා කිව්වා රෝමි ලක්කම් දෙකේ. එහෙනම් ඕගොල්ලෝ සංඛ්‍යා රේඛාවක් හදගන්න. ගොඩාක් අගයන් ගන්න යන්න එපා. මම කිව්වා 10කට වඩා අඩුවෙන් වගේ ගත්තා නම් ඔයාලට පහසුයි. 40 මම මැද්දට වගේ දාගන්නවා. හැම වෙලාවෙම ඕන ගෙනා මැද්දට දාගන්න. දකුණට වැඩි වෙනවා. 41, 42, 43, 44. මේ පැත්තට 39, 38, 37. දැන් මොකද කරන්නේ? 40 රවුන්ඩ් කරනවා. පාඩ කරන්නේ නැහැ. ඇයි ඉරක් ගහලා නැහැ. 40ට වඩා x2t එහෙනම් දකුණු පැත්තට ගමන් කරනවා මේ විදිහට. මෙන්න මේ විදිහට. එහෙනම් ඔන්න රෝමි ලක්කම් දෙකට දාලා සම්පූර්ණ පිළිතුර. මේ එක උත්තරයක්, මේ අනෙක් උත්තරය. මේ අසමානතාවය විසඳුවා. අසමානතාවය විසඳා ඒ සංඛ්‍යා රේඛාව මගින් නිරූපණය කරන්න කිව්වේ. එහෙනම් මෙන්න විසඳුම, මෙන්න පිළිතුර. පැහැදිලි වෙන්නේ නැති. රෝමි ලක්කම් 3 ප්‍රශ්නේ ඔයාලගේ. ඉහත විසඳුමට අනුව x ට ලබාගත හැකි වරහන් ඇතුලේ පොතක මිල පරිම නිකිලමය අගය සොයන්න. නිකිලමය කියන්නේ මොකද? දශම නැහැ. දැන් අපිට රෝමි ලක්කම් දෙකේදී ආවේ අහන ප්‍රශ්නේ x ට එන්න පුළුවන් උපරිම නිකිලමය අගය කීයද? දැන් අපිට ආපු උත්තරය මොකක්ද? 40ට වඩා x කියන කෙනා මොකද කුඩායි වෙන්න ඕනේ. 40ට වඩා x කුඩා වෙන්න ඕනේ. එහෙනම් 40ට වඩා x කුඩායි කොහම කවුද එනවා කියන්නේ? 39, 38, 37 බ්ලා 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 ඔන්න ඔය කට්ටිය ඉන්නවනේ. එන ලොකුම කෙනා කවුද? මෙන්න වෙන්නේ. කවුද? 39. උපරිම දැන් අහන්නේ උපරිම කීයක් වෙයිද කියලා. දැන් වෙලක් කට්ටිය අහනවා මොනවද හදන්න දුන්නට පස්සේ අපි හිතමු ඔරලෝසුවකට බැටරියක් දාන්න. අංක ඔබට උපරිම කීයක් විතරයිද? උපරිම පුතේ රුපියල් 1000ක් විතර යන්නේ ඊට වැඩි යන්නේ. අන්න ඒ වගේ හර වෙලාවල් තියෙනවනේ. අන්න එහෙම එකක් තමයි පුතේ මෙතන. එහෙනම් පොතක් උපරිම ගියද 39. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් උපරිම පිළිතුර රුපියල් 39යි. ඊළඟට තව ප්‍රධාන ප්‍රශ්න අංකයක් කතා කරනවා ඔයාලා. ඒකෙදි පුතේ දෙන්නේ එක දිගට දෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න. මේකෙදි වලට ඒකේ ප්‍රශ්නෙත් එනවා. කොහොමද එකට දෙන්නම්. හරි? පෑන් 3ක බර සහ ග්‍රෑම් 12ක මකන කැබල්ලක මුළු ස්කන්ධය ග්‍රෑම් 60ට වඩා වැඩි හෝ සමාන වේ. ඔබ ඉහත සිද්ධියට අදාළ අසමානතාවයක් ගොඩනගා එය සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කර. පෑනකට අදාළ අවම බර ග්‍රෑම් වලින් ලියන්න. පුතේ හොඳට බලාගන්න. මෙතනදී කියන්නේ පෑන් 3ක්. මම පෑනක බර දාන්න x කියලා ගන්නවා. 3x ධන 12. ඒ කියන්නේ පෑන් 3යි. ඒකට එකතු කරගන්නවා මකර කැවැල්ලා. ඒ සමස්ත බර ග්‍රෑම් 60කට වඩා එක්ක වැඩි. එහෙම නැත්නම් සමානයි. දැන් ඔක් කොහොමද විසඳන්නේ? 3x ධන 12 අයින් කරන්න ඍණ 12ක් දානවා දෙපැත්තට. ධන 12 ඍණ 12 කැපිලා යනවා. 3x විශාලයි හෝ සමානයි. 60න් අඩු කරගන්නවා 12ක්. 60න් අඩු කරගන්නවා 12ක්. හොඳට බලාගන්න. 60න් 12ක් ගියාම 60න් 10ක් 50යි 50න් දෙකක් ගියාම 48යි. ඊට පස්සේ මොකද කරන්නේ? x තනි කරගන්න බෙදනවා 3න්. ඒ නිසා මේ පැත්තත් බෙදනවා 3න්. 3ට 3 කැපෙනවා. x විශාලයි හෝ සමානයි 48 3ට බෙදා ගන්නවා. 16යි. එහෙම නැත්නම් 4ට 3 එකයි එකක් ඉතුරුයි 18ට 6යි. 16යි. ඕක තමයි පිළිතුර. පුතේ අපිට ඕක සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නත් කියලා කියනවනේ. එහෙනම් මම මේ විදිහට සංඛ්‍යා රේඛාවක් ගන්නවා. right. ගොඩාක් ලොකු වගයන් ගන්න යන්න එපා. 16 17 18 19. මේ පැත්තට 15 14 13. ඊට පස්සේ මොකද කරන්නේ? 16 රවුන්ඩ් කරගන්නවා. පාඩ කරන්නත් වෙනවා. මොකද වැඩි හෝ සමාන වේ කියලා දීලා තියෙන්නේ. 16ට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ.
එහෙනම් දකුණු පැත්තට ගමන් කරනවා. මේ විදිහට දකුණු පැත්තට පාට කරන්න ඕනේ. හරි. ඔක තව ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මේකට ගන්න පුළුවන් අවම බර කීයද? පෑනක අවම බර කීයද? අඩුම ගානේ පෑනක බර. අවම බර සමානයි කීයද පුතේ? 15යි නෙමෙයි. sorry 17යි නෙමෙයි. අවම බර කීයද? 16යි. ඇයි? විශාලයි හෝ සමානයි කියලා දීලා තියෙනවනේ. එහෙනම් 16යි. මොනවද? ග්‍රෑම්. ඊට වඩා අඩු වෙන්න බැහැ. එහෙනම් පෑනක අවම බර ග්‍රෑම් 16ක්. ඊට වඩා වැඩි විය යුතුයි. පැහැදිලිද? හොඳයි. මෙන්න ඕගොල්ලෝගේ මේ ප්‍රශ්නට අදාළ පිළිතුර. ඕගොල්ලන්ට 11 වසරේ ළමයින්ට විශේෂයෙන් වැදගත් වෙන්නේ මෙන්න මෙතන. හරි? මොකද ඕගොල්ලෝගේ අවම ප්‍රමාණය කොච්චරද? උපරිම ප්‍රමාණය කොච්චරද? අන්න ඒ කාරණාව අහන්න. රයිට්. එහෙනම් මම මේ කාරණා ටික අයින් කරනවා. ලියාගන්න එහෙනම් ඔයාලේ අවසාන ගාන. එක්තරා සෝපානයක තරමින් සමාන ගමන්මලු 10ක් රැගෙන කිලෝග්‍රෑම් 70ක් බර ඇති සුනිල් සෝපානයකට ගොඩ ගිය. සෝපානයේ රැගෙන යා හැකි උපරිම බර කිලෝග්‍රෑම් 300ක් විය. මොහු ගමන්මලු සමග ගොඩ වූ නිසා සෝපානයේ ක්‍රියාත්මක නොවිය. ලිෆ්ට් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි ඒ පුතේ සාමාන්‍ය ලිෆ්ට් එකක් වැඩ කරන්නේ නැත්තේ ඕවර්ලෝඩ් වුණා. හරි? එයාට දැන් කියනවනේ උඩරිම රයි යන්න පුළුවන් 300යි. හරි? ගමන් මළු 10ක් තියෙනවා. මෙයාගේ බර 70යි. ලිෆ්ට් එකට යන්න බෑ කියලා ලිෆ්ට් එක කියනවා. එසේනම් ඉහත සිද්ධියට අදාළ අසමානතාවයක් ගොඩනගා එය සංඛ්‍යා රේඛාවක් මගින් නිරූපණය කරන තවද එක් ගමන් මල්ලක අවම බර සොයන්න. හොඳයි. සාරාංශගත කරලා කිව්වොත් මේ විස්තරේ ලිෆ්ට් එකක් තියෙනවා. මේ ලිෆ්ට් එකේ 300 කිලෝග්‍රෑම් අරයන්න පුළුවන්. සුනිල් ගමන් මළු 10කුයි එයයි ගොඩ වෙනවා. එයාගේ බර කිලෝග්‍රෑම් 70ක්. ලිෆ්ට් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අසමානතාවයක් ගොඩනගන්නලු ඒක සංඛ්‍යා රේඛාව මගින් නිරූපණය කරන්නලු ඊට පස්සේ ගමන් මල්ලකට ලබා ගන්න පුළුවන් අවම බර හොයන්නලු. හොඳයි. එහෙනම් බලා ගන්න මේ ටික කොහොමද කරන්නේ? මුලින්ම ලියා ගන්න පුතේ ගමන් මල්ලක බර දන්නේ නැහැ. ඒක මම ගන්නවා x කියලා. ඒ වගේ ගමන් මළු 10ක්. එහෙනම් 10යි x. ඊට පස්සේ ඒකටම එකතු වෙනවා එයාගේ බර කිලෝග්‍රෑම් 70ක්. ඔන්න බෑග් 10යි බරයි එයාගේ බරයි. ලිෆ්ට් එකේ අරන් යන්න පුළුවන් ග්‍රෑම් 300යි. ග්‍රෑම් 300යි අරන් යන්න පුළුවන්. ලිෆ්ට් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ ග්‍රෑම් 300ට වඩා මේ කට්ටිය බරින් වැඩි. සමාන නැහැ. හරි? බරින් වැඩි. එහෙනම් මොකද කරන්නේ? මේක සුළු කරගන්න ඕනේ. ධන 70 අයින් කරනවා. එතකොට ඍණ 70ක් දාපුවම එහා පැත්තට යනවා. එහෙනම් 10යි x ධන 70 අයින් කරලා ඍණ 70ක් දානවා දෙපැත්තට. ධන 70 ඍණ 70 කැපිලා යනවා. 10යි x විශාලයි 370ක් අයින් කරගත්තාම 230යි. ඊට පස්සේ x තනි කරගන්න බෙදනවා මේ පැත්ත 10යි. ඒ නිසා මේ පැත්තත් බෙදනවා 10යි. 10ට 10 කැපිලා යනවා. x විශාලයි ලේසි බිඳුවට බිඳුවයි 23යි. x විශාලයි 23යි. ඔන්න පුතේ අපි අසමානතාවය ගොඩනගලා ඒක විසඳුවා. දැන් තියෙන්නේ ඒක සංඛ්‍යා රේඛාව මගින් නිරූපණය කරන්න. අර පෙරසේ සංඛ්‍යා රේඛාවක් ගන්න. ඒක මම මැද්දෙන් 23 වගේ ලියා ගන්නවා. 23 වැඩි වෙන්නේ දකුණු පැත්තට. 24 25 26. මේ පැත්තට අඩු වෙනවා 22 21 20. 23 රවුන්ඩ් කරනවා පාට කරන්නේ නැහැ. මොකද සමානයි කියලා නෑ. 23ට වඩා බෑග් එකක බර වැඩි වෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ පැත්තට යන්න ඕනේ. හරි. ඔන්න මේ පැත්තට තමයි යන්න ඕනේ. එහෙනම් බෑග් එකක බර මට කිලෝග්‍රෑම් වලින් ඕනිය. ග්‍රෑම් වැඩක් නැහැ. අවම ගානේ කිලෝග්‍රෑම් කීයකට වඩා වැඩි වෙන්න ඕනද? 23ට වඩා නම් වැඩි වෙන්න ඕනේ. හරි. 23ට වඩා වැඩි වෙන්න කිව්වහම 23 ග්‍රෑම් 500ක් හරි. මම අහන්නේ කිලෝග්‍රෑම් වලින්නේ. එහෙනම් පුතේ අවම බර කීයද? අඩුම ගානේ බර
කිලෝග්‍රෑම් 24. පාට කරලා නැහැනේ 23. එහෙනම් මෙයාට වඩා වැඩි කියන්නේ 24යි කිලෝග්‍රෑම්. ග්‍රෑම් වලින් අහුවනම් කොහොමද හරි? ග්‍රෑම් එකක් ඇල්ලුවොත් එච්චරයි. හරි? කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 1යි. අවම එක්කෙනා ග්‍රෑම් එක ඇහුවා. පැහැදිලිද? හොඳයි. ඕක තමයි ඕගොල්ලෝගේ ප්‍රශ්නේ. හරි ඕවගේ ඉතින් වගන්ති ගොඩනගා විසඳන්න තමයි තියෙන්නේ. බොහොම ලේසි මහා ලොකු අමාරු දෙවන්ත පාඩමක් නෙමෙයි. චුට්ටක් අමාරුකමකට එන්නේ ඕගොල්ලෝගේ මෙන්න මේ වගන්ති නැත්නම් ප්‍රායෝගික ගණන. හරි? ඒ වෙලාවේදී ඔයාලා ටිකක් වැඩියෙන් හිතන්න ඕනේ අඩුම කවුද අවම කවුද? අන්න ඒ කාරණා දෙක විතරයි ඔයාලට අතිරේකව හිතන්න දෙන්නේ. එහෙම නැත්නම් පුතේ සාමාන්‍ය ආකාරයට තමයි තියෙන්නේ. හොඳයි මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මේ කතා කරපු කාරණා ටික.